ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාර කියන තුන්වතාව. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුදුද්දසං සුනීසුනං යත්ත කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේධාවී චිත්තං ගුත්තං සුඛාවහංති. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිතය ඊතා නිවැරදිව සකස් කරගත යුතු තියෙනවා. මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්නට ඕනේ. ඒ අනුව යමින් අපි මේ දිනවල විශේෂයෙන්ම චිත්ත ඒකාග්‍රතාවයකට අවශ්‍ය කරන බොහෝ කරුණු සාකච්ඡා කරමින් ඉන්නවා. චිත්ත ඒකාග්‍රතාවයකට අවශ්‍ය කරන බොහෝ කරුණු සාකච්ඡා කරමින් ඉන්නවා. ඉතින් හැම නිමේෂයකම වගේ අපි මොකද කරන්න ඕනේ? අපේ ජීවිතයට එකතු කරගත යුතු මහා නර්ග වස්තුවක් වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ඇති කරගත යුතු මානසිකාරය එකතු කරගත යුතු මහා වස්තුවක් විදිහට එකතු කරගන්න ඕනේ. ඉතින් මේ මානසිකාරය අපි එකතු පාදා කරගත්තොත් පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕනේ.
ඉතා පැහැදිලිවම අපිට හැකියාවක් තියෙනවා නිවැරදි චින්තනයකට යන්න. ඉතා නිවැරදි චින්තනයකට යන්නට හැකියාවක් තියෙනවා. ඉතින් අපි හැම වෙලාවකම හැම නිමේෂයකම වගේ අපේ ජීවිතය ඉතා නිවැරදි කරගන්න අවශ්‍ය කරන වැඩ කටයුතු සම්පාදනය කරගන්නට ඕනේ. හොඳයි. ජීවිතය ජය ගැනීම සඳහා කළ යුතු දේවල් නොකළ යුතු දේවල් අපි ඉතා හොඳින් දැනගන්නට ඕනේ. කළ යුතු දේවල් නොකළ යුතු දේවල් අපි ඉතා හොඳින් දැනගන්නට ඕනේ. අපේ ජීවිතය ඉතාම නිවැරදිව ගත කරන්න නම් චින්තනය නිවැරදි වෙන්න ඕනේ. අපිට චින්තනය නිවැරදි කරගන්න මෙනෙහි කළ යුතු ආකාර බොහෝමයක් තියෙනවා. මෙනෙහි කළ යුතු ආකාර බොහෝමයක් තියෙනවා. අන්න ඒ මෙනෙහි කළ යුතු ආකාරයන් මොනවද කියලා විමසා බලලා ඒ අනුව මෙනෙහි කිරීමෙන් අපිට පුළුවන්කම තියෙනවා නිවැරදි චින්තනයකට යන්න. ඒ මෙනෙහි කිරීම නිසා චිත්ත ඒකාග්‍රතාවයන් ඇති වෙනකොට ඒ අනුව හිත යොමු කිරීමෙන් ධර්මානුකූලව අපි පංච උපාදානස්කන්ධයේ තියෙන සැබෑ ලක්ෂණයන් තෝරගන්නට සිත යොමු කරන්නට පුළුවන් නම් අන්න ඒ වෙලාවේ පංච උපාදානස්කන්ධයේ සැබෑ తত্ত্বය වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම සැබෑ తত্ত্বය වටහා ගත්තොත් යම් හේකින් යම් කිසි කෙනෙක් අන්න එතන ඉඳලා පුළුවන්කම තියෙනවා හැකියාව තියෙනවා යම් කිසි කෙනෙකුට ඊ타ත්ම ප්‍රබලව තමන්ගේ ජීවිතය ගැන තමන්ගේ ජීවිත කතාව ජීවිතයේ කාරණාව පිළිබඳව ඊ타ම විවෘත තැනකට එන්න. ඒ කියන්නේ මේ සැබෑ తত্ত্বය අවබෝධ කරගන්න ඉතා විවෘතව ජීවිතය දකින්න. ආවරණය වෙලා තියෙන සංවෘත වෙලා තියෙන යම් කිසි දෙයක් තුල තියෙන දෙයක් ගැන අනුමාන ඥානයකින් කටයුතු කරවුවට ඒක හැම වෙලෙම අනුමානයක් විතරයි. හැබැයි ඒ ආවරණය ඉවත් කරලා සංවෘත වෙලා තියෙන දේ ඉවත් කරලා ඒක ඇතුළ දැක්කොත් එහි තියෙන සැබෑ తত্ত্বය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ අපිට ආවරණය වෙලා තියෙනවා හැම වෙලෙම අපේ ජීවිතයේ සැබෑ తত্ত্বය, අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය ආවරණය වෙලා තියෙන අපේ මේ වැඩපිළිවෙල අපිම තේරුම් ගන්නට ඕනේ. එය ඊ타ත්ම අසීරු දෙයක් බව ජීවිතයට ඇත්ත తত্ত্বය වටහා ගන්න මේ ආවරණය ඉවත් කරගන්න බොහොම අසීරුයි. හැබැයි ඉතින් මේ මෝහ අන්ධකාරය කියලා කියන ඝන අන්ධකාරයක රැඳිලා ඉන්න අයට ආලෝකයක් ඉපදෙනවා වාගේ මේ මෝහය කියන පටලයෙන් වැහිලා ඉන්න අපිට ඒ පටලය ඉවත් කරගත්තාම ජීවිතයේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්න පුළුවන්. ජීවිතයේ ඇත්ත తত্ত্বය තේරුම් ගත්ත දවසක තමයි අපිට වැටහෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තිබිලා තියෙන්නේ. අපරාධෙ මම මෙච්චර කාලයක් මේ විදිහට හිතුවේ, මේ විදිහට දුක් විඳේ, මේවා ගැන තේරුනේ නැති හින්දා කියලා එක හොඳින්ම වැටහෙන්නට පටන් ගන්නවා. ඉතින් ඇත්තටම එතකොට දුක් විඳ කාලේ අපරාධයක්. බොහෝම සන්තෝෂයෙන් ජීවිතය ගෙවන්නට තිබුණා. එහෙම බොහෝම සන්තෝෂයෙන් ජීවිතය ගෙවන්නට තිබියදී කිසිම තේරුමක් නැති දේවල් ගැන ඇති කරගත්තා වූ චින්තනය නිසාවෙන් කිසිම තේරුමක් නැති දේවල් ගැන ඇති කරගත්ත චින්තනය නිසාවෙන් අපි වටහා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතය කොයිතරම්නම් නිවැරදි කරගන්න අවස්ථාව තිබ්බද, බොරුවට දුක් විඳින්න ඕනේ නැති බව. ඉතින් ඒකින්ද මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරමින් එන්න තියෙන අකුසල් වළක්වා ගැනීමේ වැඩපිළිවෙල තමන් තුළ තියෙන්න ඕන එක්තරා විශේෂ වැඩපිළිවෙලක්. ඒක තමයි මේ සතර කමඨහන තුලින් අපි කරන්නේ. මේ දිනවල මේ බව සාකච්ඡා කරලා කෙටි කාලයකදී අපි සූදානම් වෙන්නේ නැවත වාරයක් චතුරාර්ය සත්‍ය ධර්මයට අනුකූල චින්තනය සහ සාරාංශ වශයෙන් මේ දින කීපය නැවත අපි දේශනා කරපු ධර්මයන් පිළිබඳව දැඩි
අවධානයක් යොමු කරගන්න ඕනේ විශේෂයෙන් සප්ත විසුද්ධිය ඇති කර ගැනීම පිළිබඳව. සප්ත විසුද්ධිය ඇති කර ගැනීම පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු තියෙනවා. මොකද නේවාසික වැඩසටහන් වලට විශේෂ ලාභයක් වෙන හින්දා. කොහොමද මේ වැඩපිළිවෙල කරගෙන යන්නේ කියන එක ගැන අපි ලොකු අවධානයක් ඇති කරගන්න ඕනේ. දැන් ඉතින් මෙනෙහි කිරීමෙන් අපේ මේ සිද්ධ වෙන සිද්ධිය තේරුම් ගමු. එතකොට අපිට සතර කමඨහනේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් අරගන්න පුළුවන්. දැන් අපි මරණ සතිය ගැන මතක් කරා. ඊයේ දවසේ ඊට කලින් අසුභ භාවනාව ගැනත් ඒ වගේම මෛත්‍රී භාවනාව ගැනත් ගොඩක් දේවල් කතා කරා. දැන් බුදුගුණ භාවනාවක් ගැනත් යම් ආකාරයකට කතා කළ යුතු තියෙනවා. ඊට පෙර ආතුව හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිම බලන්න ඕන. කොයි විදිහටද මේ සිතේ තියෙන කෙලෙස් ධර්මයන් යටපත් කර ගැනීමේ වැඩපිළිවෙල සිද්ධ කරගන්නේ කොහොමද කියලා අවබෝධයකින් තේරුම් ගමු. ඒක අපේ තුලින්ම අත්දකින්න ඕනේ. අපි දන්නවා මාර්ග සිතක් ඉපදීමේදී මාර්ග හිතක් උපදිනකොට ඒ උපදින මාර්ග සිත උපදින්නට හේතු වෙන කාරණාවක් ගැන සඳහන් කරලා තියෙනවා. හේතු වෙන කාරණාවක් ගැන සඳහන් කරලා තියෙනවා. ඒ තමයි මේ ස උපනීසෝ ස පරික්ඛාරෝ කියලා මාර්ගහිත උපදින්නේ අපේ පින්නත්නි අනිවාර්යයෙන්ම මේ මාර්ග අංග එකතු වීමෙන් ඒ වගේම හේතු වීමෙන් ඒක පැහැදිලිව සඳහන් කරලා තියෙන හැම වෙලේම හිතක් උපදින්නේ නොයෙකුත් චෛතසික ධර්මයන්ගේ එකතුවෙන් ඒ වගේම ඒවා හේතු වෙලා. එතකොට අන්න ඒ ලක්ෂණය අපි අපේ තුලින් අත්දකින්න ඕන. මොකද්ද අපේ තුලින් අත්දකින්නවා කියලා කියන්නේ? මට මේ වෙලාවේ මොකක් හරි එකක් ගැන සංඥාවන් සංස්කාරයන් ඇති වෙන්නේ. යමක් තේරෙන්නේ. අතීතයේ මම ඇති කරගෙන තියෙන ඇති වෙලා තියෙන සිතුවිලි වල ඒ සිතුවිලි හේතු වෙලා එකතු වෙලා මට මේ මොහොතේදී කුමන හෝ ආකාරයක සිතුවිල්ලක් ඇති වෙන්න පින්නත්නි අතීතයේදී මම අත්විඳ සිතුවිලි හේතු වෙලා එකතු වෙලා බව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අපි මෙහෙම හිතුවොත් එහෙම කවුරු හරි කෙනෙක් ඔන්න යම් කිසි නුරුස්සන වැඩක් කරනවා. මේක හොඳට මෙහෙම තේරුම් ගමු. එතකොට අපිට පුළුවන් අපේ පැත්ත නිවැරදි කරගන්න වැඩ කරන්න. කවුරු හරි කෙනෙක් මං උදේම දකිනවා මං හොඳ සාන්ත හිතකින් ඉන්නකොට කවුරු හරි කෙනෙක් නුරුස්සන වැඩක් කරනවා. අන්න ඒ සිදු කරන නුරුස්සන ක්‍රියාවලිය සිද්ධ කරනකොට අපි තේරුම් ගන්න ඕනේ වටහා ගන්න ඕනේ මට ඔන්න හොඳටම මේ හොඳට සාන්තව තිබ්බ හිතේ කේන්තියක් ඇති වෙනවා තරහක් ඇති වෙනවා. ඉතින් එතන ඉඳන් මම පොඩ්ඩක් තරහෙන් ඉන්නේ. ඊට පස්සේ ඔන්න එතන මට සිතුවිලි පරම්පරාවක් ඇති වෙනවා. සිතුවිලි මාලාවක් ඇති වෙනවා. අරක දැක්ක හින්දා මම කැමති නැති වැඩේ කරනවා දැක්ක හින්දා මට යම් කිසි සිතුවිලි මාලාවක් ඇති වෙනවා. ඒත් එක්කම ඊළඟට තව ටිකක් වෙලා යනකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ තැනැත්තා හෝ තැනැත්තිය පිළිබඳව ඒ නුරුස්සන වැඩේ කරන එක්කෙනා ගැන මොනවා හරි වැරදි වගේක් මාත් එක්ක කියනවා. අන්න ඒ වැරදි මට ඇහෙනවා. ඒ වැරදි ඇහෙනකොට මට මොකද වෙන්නේ? තවත් තරහ ඇති වෙනවා. දැන් එතනින් පස්සේ වැරදි ටික අහගන්නකොට ඇතිවෙච්ච සිතුවිලි වගේක් තියෙනවා. නුරුස්සන වැඩේ කරනවා දකින්නකොට ඇතිවෙච්ච සිතුවිලි වගේක් තියෙනවා. මේ දෙකම හේතු වෙලා එකතු වෙලා ඊට වැඩිය තරහක් මට දැන් එන්න පටන් ගන්නවා. අලුතෙන් තරහසිතක් ඇති වෙනවා අර දෙකට වඩා වැඩි. ඔහොම ඉන්නකොට මේ නුරුස්සන වැඩේ කරපු මිනිස්සයාම ඇවිල්ලා මට බැනගෙන යනවා. ඔන්න දැන් අවස්ථා තුනක්. තුන්වෙනි අවස්ථාවේදී ඇති වෙනවා මට සිතුවිලි වගේ බොහොම තද බල කේන්තිය සමහරට පහර දෙන මට්ටමට සිතුවිලි ඇති වෙනවා. හරි අපි පහර දුන්නේ නැහැ කියන්නකො. ඊට පස්සේ නමුත් අපි බැන්න කියලා හිතන්නකො. දැන් මොකද උනේ මේ බනින වෙලාවේ සහ ඒ තැනත්තා බනින වෙලාවේ සහ මම බනින වෙලාවේ මට සිතුවිලි ඇති වුණා. ඒ සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගියා. එතන තියෙනවා සිතුවිලි ගොන්නක්. මට ඇවිලා අර වැරදි කියපු වෙලාවේ තියෙනවා තව සිතුවිලි ගොන්නක්. තවත් සිතුවිලි වගේක් තියෙනවා මම නුරුස්සන වැඩේ කරනවා දකිද්දි මට ඇතිවෙච්ච මේ තුනම එකතු වෙලා හේතු වෙලා දැන් අධික තරහක් ඇති වෙනවා. බැන්න එකත් තමම බැන්නත් අපරාධේ මට තව මේ ටික කියන්න තිබ්බේ තව මේ ටික ගහන්න තිබ්බේ කියලා
එහෙම තද බල ඉතා තද බල තරහ සිතුවිලි ඇති වෙනවා. හරිද? ඉතා තද බල තරහ සිතුවිලි ඇති වෙනවා. අන්න ඒවත් එක්ක අපි ඇති කරගන්න ඕනේ අලුත් වැඩපිළිවෙලක් තියෙනවා පින්වත්නි. තේරුම් ගන්න ඕනේ දැන් මේක දිහා බලන්න. දැන් මේ තුනම හේතු වෙලා එකතු වෙලානේ මේක වෙන්නේ. ඊළඟට අපි හිතමු හරි වැඩක් වෙනවා. ඒ තමයි මේ කියන පුද්ගලයා ඇවිල්ලා මගෙන් සමාව අරගෙන වැරදීමක් වුණා කියලා අඬලා වැළපිලා ඉතාමත්ම දුකටපත් වෙලා ලොකු දෙයක් කරලා නැ වෙලාවේ අපි හිතමු අපිට ලොකු අනුකම්පාවක් ඇති වුණා කියලා. දැන් සිද්ධි 4ක් වුණා. දැන් මේ 4 සිද්ධ වෙච්ච වෙලාවේ ගොඩවල් 4ක් තියෙනවා. දැන් බලන්න දැන් අපි හිතමුකෝ මේ ටික ඔක්කොම දහවල් වෙද්දි සිද්ධ වෙලා ඉවරයි. දැන් හැන්දෑවරුවේ මගේ හටගන්න සිතුවිලි දිහා මම අවධානයෙන් ඉන්න වෙලාවකට මට මේ අඬපු එක සමාවගත් එක අන්න ඒ පැත්තේ සිතුවිලි වැඩිපුර හේතු වෙලා අනේ ඉතින් මේ මෙහෙම කිව්වනේ අඬ අඬ ඇවිල්ලා කිව්වනේ කියලා අනුකම්පාවක් ඇති වෙන වෙලාවකට මට ඒ වුණාට එහෙම තියෙද්දිම වැඩිපුර හේතු වෙනවා වෙලාවකට අර බැනපු ඒවා ටික මතක් වෙනවා කියලා අපි කියන්නේ. ඒක කියන්නේ ඒ ටික හේතු වෙලා සිතුවිලි ඇති වෙනවා නැවත වතාවක් බැනපු ටික මතක් වෙනවා ඒ පැත්තෙන් ඇවිල්ලා මොනවා වුණත් කිව්ව වචන කියලා. එතකොට අර තිබුණ අනුකම්පා සහගත සිතුවිලි අයින් වෙලා ආයසරයක් මට මෙහෙම කිව්වනේ ඒ වුණාට කියලා ආය මට තරහක් ඇති වෙනවා. ටිකක් තද බල තරහක් ඇති වෙනවා. බලන්න ඒ තරහෙන් ඔන්න ඉන්නවා. එතකොට අර නුරුස්සන වැඩේ කරපු ඒවා කවුරු හරි ඇවිල්ලා කියපු ඒවත් ඒකට එකතු වෙලා තරහ වැඩි වෙනවා. ඒත් එක්කම ආයසරයක් ඒ ගොඩටම හේතු වෙනවා මේ අර අඬපු එක එහෙම. එතකොට ආය තරහ අඩු වෙලා ආය අනුකම්පාවක් ඇති වෙනවා. දැන් තේරෙනවද අතීත සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගිය ඒවා මේ අතීත සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගිය ඒවා නැවත හේතු වෙවි එකතු වෙවි අපේ සිත් හට ගන්නවා වර්තමානයේ. වර්තමානයේ සිත් හටගන්නේ අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය කොහෙවත් තැම්පත් වෙලා නැති අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය දේවල් හේතු වෙලා ඇති වෙලා නැති වෙලා ගිය දේවල් හේතු වෙලා අලුත් දෙයක් හටගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. අපි යමක් තල්ලු කරලා අතහරිනවා. දැන් ඒ තල්ලු කරලා මොකක් හරි එකක් අතහැරියාම තව ටිකක් දුර යනවා ඒක. එතකොට තල්ලුවක් නැතුව අතීත දැන් කිසිම බලයක් යොදවන්නේ නැහැ. අපි කියනවා එතකොට ඒක තුල ඒ වස්තුව තුල බලයක් ගැබ් වෙලා තියෙනවා කියලා. හරි යමක් උඩ දානවා. යමක් උඩ දාපුවාම බලය යෙදුවා. ඒ යොදපු බලය යෙදීම නිසා ඒ වස්තුව උඩට ගියා. ඉතින් බෝලයක් එහෙම ගොඩ උඩ යනවා. හැබැයි ඒක කොයිලා හරි අනිත් පැත්ත හැරිලා එනවා. හැබැයි උඩට යන වෙලාවේ ඒකට යොදපු බලය ඉවරයි. එතනම පල්ලෙහා අතින්නේ අපි බලය යොදන්නේ. ඒ බලය ඒ වස්තුව තුල ගැබ් වෙලා තියෙනවා. ඒක කොහෙද තියෙන්නේ කියලා කියන්න බෑ. ඒ එහාට යන බෝලය අරගෙන බැලුවොත් ඒ බෝලේ සංයුතියේ ඇතුලේ කිසිම විදිහකින් දැන් මම බලය යොදනකොට තිබුණ බෝලයක් තිබුණාද? එතකොට මේ ඒකේ තියෙන මේ රබර් රොලවක්වත් මොන හරි එකක කිසිම සංයුතියේ වෙනසක් වෙලා නැහැ. ඒ බෝලේ අරගෙන පිරික්සලා බැලුවොත් එහෙම මොනවත් නැහැ හොයාගන්න. ඒ වගේම ඈතට තල්ලුවීමක් තියෙනවා මිසක්කා අර කලින් යොදපු බලය නිසා ඒ බලය දැන් එතන යෙදිලා නැහැ. ඒ බලය දැන් එතන යෙදිලා නැහැ. ඒ කියන්නේ දැන් හොයලා බලුවොත් එතන මොකක්වත් නැහැ. නමුත් ඒ වස්තුව තුල ගම්ම්‍ය වෙනවා යම් කිසි ඉදිරියට යන වේගයක්. හරිද? ඉතින් අන්න ඒ වගේ බැරි වෙලාවකත් පල්ලෙහාට අදින වේගය නැත්තම් ඒක දිගටම යනවා. හරි. ඒක දිගටම යනවා. අන්න ඒ වගේ තමයි අපේ පින්නත්නි මේ කියන මේ සිතුවිලි වලත් එහෙම කොතනද මේක තැම්පත් උනේ කියලා හොයන්නට පුළුවන්කමක් නැහැ, අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් ඇති වෙලා නැති වෙලා යන සිතුවිලි මේ මොහොතේ ඇති වෙන සිතුවිල්ල හැදෙන ස්වභාවය තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ ස උපනීසෝ ස පරික්ඛාරෝ කියලා. දැන් එතකොට අපි අතීතයේදී යහපත් සිතුවිලි ඇති කරගත්තොත් යම් මඟ පෙන්වීමක් නිසා මෛත්‍රිය වැඩියෙන් වර්ධනය කරවුවොත් ඒ ගැන මෙනෙහි කරොත් මොකද වෙන්නේ? අන්න ඒ මෛත්‍රී සිතුවිල්ල අනිවාර්යයෙන්ම
මගේ මේ තියෙන වූ වැඩපිළිවෙලට මගේ මේ තියෙන ක්‍රියාවන් වලට හේතු වෙනවා වර්තමානයේදී පින්නත්. හැම ක්‍රියාවකටම හැම වචනයකටම අර හේතු වෙලා එකතු වෙලා හැදෙනවා. හැබැයි මෛත්‍රිය හොඳින් මම මෙනෙහි කරලා තියෙන්න ඕනේ. සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා තියෙන්න ඕනේ මගේ අතීතයේ. අතීතයේ ඔය කියන සිතුවිලි ගොන්නට කියනවා සිතුවිලි පරම්පරාව කියලා. ඒ සිතුවිලි පරම්පරාව එක එක්කෙනාට වෙනස්. ඉතින් ඒ ඇති කරගත්ත ආකාරය අනුව. ඉතින් දැන් අපි මේකෙදී අර හැමදාම කියන වෛද්‍යවරයාගේ උපමාව ගමු. වෛද්‍යවරයෙක් අරගත්තාම ඒ තැනත්තා අවුරුදු 5ක් තිස්සේ මොකද කරලා තියෙන්නේ? ඒ ශාස්ත්‍රය පිළිබඳව ලෙඩ ගැන, ලෙඩ හොඳ කිරීම ගැන, ඒ වගේම ඒවාට හේතු වෙන දේවල් ගැන, බෙහෙත් ගැන මේ ඔක්කොම ගැන ලොකු අධ්‍යයනයක් කරලා ඒ ලෙඩ ඇති වෙන්න හේතු වෙන දේවල් පිළිබඳව. ඉතින් ඒවා ගැන සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගිහිලා තියෙන ගුරුවරයා කියලා කියන දේ අහගෙන මතක තියාගෙන විභාග ලියලා එතකොට ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරලා මේ ඔක්කොම කරලා මොකද වෙලා තියෙන්නේ? කොහොම හරි අර කියන මානසිකත්වය ඇති වෙනවා කියලා කියන්නේ බලන්න අතීතයේදී ඇති කරගත්ත සිතුවිලි හේතු වෙලා ඒවා එකතු වෙලා පින්නත් දැන් වෛද්‍යවරයෙක් ඉන්න තැනට ලෙඩෙක් ඇවිල්ලා යම් ආකාරයක රෝග ලක්ෂණයක් කිව්වොත් වෛද්‍යවරයා හිතලා පොඩ්ඩක් ඉන්න මම මේකට මේ හේතුව ගෙන්න ගන්න ඕන කියලා ගෙන්න ගන්නේ නැහැ. ඒක එනවා. ඒකේ පුදුම කියන්නේ ඒ හේතුව ඒ ලෙඩේ හඳුනා ගැනීම කියන ඒවා සිද්ධ වෙන එක වෛද්‍යවරයාට නවත්තන්න බෑ. එයාට ඇහුනොත් එයාට අරමුණු වුණොත් මේ ලෙඩාගේ ස්වභාවය පින්වත්නි ඒක නවත්තන්න නම් පුළුවන් කමක් නැහැ. ඒ සිද්ධ වෙන සිද්ධිය නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි කාරණාව. ඒක තමයි සත්‍ය తত্ত্বය. අන්න ඒක අපි කොයි විදිහකින් හරි තේරුම් ගන්න ඕනේ. අන්න ඒ කාරණාව හොඳින් තේරුම් ගන්නට ඕනේ අපේ පින්වත්නි. ඒක තමයි අපි වටහාගත යුතුම දේ. වටහාගත යුතුම දේ අන්න ඒක නිසා අපි මොකද කරන්නට ඕනේ? අපේ ජීවිතයේ ඇති කරගත යුතු ඉහළම මානසිකත්වය ඇති කරගත යුතුව තියෙනවා. ඉහළම මානසිකත්වය ඇති කරගත යුතුව තියෙනවා. අන්න ඒ කාරණාව ගැන ඉතාමත්ම විමසිලිමත් වෙන්න ඕනේ. අපේ ජීවිතයේ ලැබිලා තියෙන අවස්ථාව ඉතා හොඳින් තේරුම් අරගෙන ඉතාමත්ම හොඳින් අපේ ජීවිතයට එකතු කරගත යුතු මේ කියන වටිනම ධර්ම කරුණු මෙනෙහි කරලා හට ගන්න විදිහට හදා ගන්න ඕන. මේ අනිත් එක තමයි මේ ක්‍රියාවලිය තේරුම් ගන්න ඕන. මේක වටහා ගත්තාම මට එන විසම සිතුවිලි නවත්ත ගන්න මටම තියෙනවා ක්‍රමවේදයක්. මට එන විසම වූ සිතුවිලි නවත්තා ගන්නට මටම තියෙනවා යම්කිසි ආකාරයක ක්‍රමවේදයක්. හරි. ඉතින් මේ විදිහට අපි මොකද කරන්න ඕනේ? ජීවිතයේ වටිනම අවස්ථාවන් ගිලිහෙන්නට දෙන්නේ නැතුව මෙනෙහි කර හදාගන්න. දැන් එතකොට තව ටිකක් අපි අවධානය යොමු කරමු. දැන් වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට මං කියන්නේ හැමදාම දැන් බලෙන්වත් ගෙන්න ගන්න බෑ කියලා ඒ සිතුවිල්ල. එයාගේ චිත්ත පරම්පරාවේ ඒකට අදාළ ලෙඩවලට අදාළ හේතු ඒ වගේ මේවා නැති කිරීම නැති කරන බෙහෙත් ආදිය පිළිබඳව කිසිම සිතුවිලි ඇති වෙලා නැති වෙලා නැහැ. එතකොට ඒක නිසා වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට ඒ ලෙඩේ කියනකොට ඒක එන්නේ නැහැ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් දැන් සතර කමඨානේ මොකද්ද වෙන්නේ කියලා. මරණය ගැන නැවත මෙනෙහි කරපු කෙනෙකුට මරණයට අදාළ නැත්තම් ජීවිතයේ යම් හැම සිද්ධියකදීම ඒක මරණයට අදාළ බව මෙනෙහි කරලා තියෙන නිසා වැඩිපුර වාර ගානක් මරණය මතක් වෙනවා. ඒකට කියනවා මරණ සතිය කියලා. මෛත්‍රිය ගැන වැඩියෙන් සිතුවිලි පරම්පරාවේ සිතුවිලි හදලා අපි මේ තිබ්බොත් අපිට සාමාන්‍ය ජීවිතයේදී පුද්ගලයන් පිළිබඳව පුද්ගලයන් තරහෙන් වැඩ කරාට ඒ හැම කෙනෙක් කෙරෙහිම අර සීමා සම්බේදයටත් එහා
ඒකාග්‍ර භාවයකටම චේතෝ විමුක්තිය දක්වාම වර්ධනය කරලා තිනවා කියලා කියන්නේ බලන්න එක ළඟ ඒ සිතුවිලි ගැන හිතලා බලන්න හැම සිතුවිල්ලක්ම මෛත්‍රිය හැම සිතුවිල්ලක්ම මෛත්‍රිය. ඔය කියන්නේ අතීතයේදී ඇති වුණ චේතෝ විමුක්තිය තුළ හිටියා නම් අපි දන්නවනේ එතන ඒ සිතුවිලි අතර වෙන දෙයක් නැහැ කියලා විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං කියන තැන ප්‍රථම ධානයේ තියෙන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එහෙනම් ඒකාග්‍රතාව කියන තැන නිසාවෙන් අර ඇති කරගත්ත මෛත්‍රී සිතේ මේ ඒකාග්‍රතාවය කියන්නේ නැවත ඒ සිතමයි හටගන්නේ. ඒක තමයි විතක්ක චෛතසිකය නැවත ඒ සිතුවිල්ල උපද්දවන හින්දා. එහෙනම් එතන එකතු වෙච්ච බලයක් වගේ හරියන එක. එක ළඟ ඒ සිතුවිලි ගොන්නක් ඇති වෙලා තියෙන හින්දා ඒක හේතු වෙලා එකතු වෙලා මේ වර්තමානයේ අධික තරහා යා යුතු තැන්වල සාමාන්‍ය පුද්ගලයෙකුට ඒ තරහට ඉඩ දෙන්නේ නැතුව අර ගොන්න හේතු වෙලා එකතු වෙලා මෙතන හට ගන්නවා. අන්න ඒකයි කියන්නේ සුදුද්දසං සුනීසුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්කේත මේදාවී චිත්තං ගුත්තං සුඛාවහං කියන ගාථාවට අපි ලොකු අර්ථයක් ලබා දෙමු. දකින්නට අපහසු හිත මේ විදිහට දකින්නට ඕන අපි. මේක ක්‍රියාත්මක වෙන ආකාරය තව තියෙනවා. හරිද? මේක ක්‍රියාත්මක වෙන ආකාරය මේ විදිහට අත්දැක්කහම අපේ පින්වත්නි අපිට පුළුවන්කමක් තියෙනවා සියුම් කාම අරමුණකටවත් හිත යා නොදී රැකගන්න. අන්න එහෙම රැකගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට. සුදුද්දසං සුනීසුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්කේත මේදාවී චිත්තං ගුත්තං සුඛාවහං කියලා. ඒ කියන්නේ සිත රැකගන්න නුවණැත්ත ඒ සිත රැක ගැනීම විශාල සුවදායක තත්යකට පත් වෙන්නට හේතු වෙන බව. ඉතින් අපේ පැත්තෙන් අපි මේවා ගැන ඊ타ත්ම ප්‍රබල ක්‍රියාකාරීත්වයකින් යුක්තව කටයුතු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ඊ타ත්ම තදින් ක්‍රියාත්මක කරගන්නට ඕනමයි. දැන් කොයි විදිහටද අපි අපේ ජීවිතයේ අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් නිර්මාණය කරගන්නට කොයි විදිහටද තව දුරටත් මේ කළ යුතු දේවල් ගැන කටයුතු කරන්න කියලා බලන්න එන්ඩ නොදී කොයි විදිහටද මේ සතර කමටහන් අපිව ආරක්ෂා කරන්න කියලා අපි දැන් තව චුට්ටක් හොයලා බලමු මේ සිතේ ක්‍රියාකාරීත්වය ගැන. එතකොට ළඟ පවුරක් හදන්න ඕන කියන එක හොඳට තේරෙනවා. ඒක අපේ තුලින්ම තේරුම් ගන්න ඕන කියන එකයි. එතකොට ඔය පීඩාකාරී සිතුවිලි ඇවිල්ලා විශේෂයෙන් දැන් ඔය රාග ආදී කෙලෙස් ධර්ම වලින් වෙන හානි සිද්ධ වෙනවා නම් යම් කිසි කෙනෙකුට මේ දිනවල අපි මොකද කරන්න ඕනේ? හරි කලබල වෙන්න ඕනේ නැහැ. හදාගන්න පුළුවන්. කොහොමද හදාගන්නේ? කොහොමද හදාගන්නේ කියලා කියන්නේ අතීත මෙනෙහි කිරීම අරගෙන මොකද කරන්න ඕනේ? අතීතයේ තිබුණා වූ ක්‍රියාවලින් අරගෙන මොකද කරන්නේ? ඒවාට එන්න දෙන්නේ නැති වෙන්න මේ හරියෙන් දාන්න ඕනේ සම්පූර්ණයෙන්ම සුබ හැඟීම් වලින් පවුරක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. අපි කියනවා අතීතයට යන්න අපි දන්නවා නැවත ඒ දේවල් මතුවලා එන්න තියෙන නැවත හටගන්න තියෙන ඉඩකඩ අඩුයි කියන එක අපි දන්නවා. කියන්නේ අපි කියන්නේ අමතක වෙනවා. දැන් අපි අතීතයේදී කෙනෙක්ව ආශ්‍රය කරා නම් ඒ ආශ්‍රය අඩු වෙනකොට ඒ තැනැත්තාව හෝ තැනැත්තියව මතක් වෙන ප්‍රමාණය අඩු වෙනවා. මතක් වෙනවා කියලා කියන්නේ නැවත හට ගන්න එක. හරි. එතකොට අපි හිතන්න ඍජුවම අපි මෙන්න මේ වගේ කතාවකට යමු. හරි. කෙනෙකුට කවුරු හරි ආදරය කරනවා. එතකොට ඔන්න ආදරය කරනවා කියලා කියන්නේ මොකක්ද? ඒ කෙනා කෙරෙහි එයාගේ හැඩරුව එයාගේ ගතිගුණ ඒවා ඔක්කොම හොඳයි සුබයි ප්‍රියයි කියලා මෙනෙහි කිරීමක් සිද්ධ වෙනවා. එතකොට ඔන්න වැඩිපුර ලෝභයක් ගිජුකමක් මසුරුකමක් උපදිනවා. ඒ කියන්නේ ඒ තැනත්තා ඒ මසුරු සිතුවිලි උපදිනවා කෙනෙකුට අත්හරින්න බැරි ලෝභයක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඕකට තමයි ආදරය කියලා කියන්නේ.
දැන් එහෙම ඉද්දී අපි හිතමුකෝ ඒ සිතුවිලින් දැන් හටගන්නේ ඇයි ළඟ 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 කැමැත්තෙන් මෙනෙහි කරලා. හරිද? ඒ කැමැත්තෙන් මෙනෙහි කරපු ඒවා හේතු වෙලා සතුටෙන් කැමැත්තෙන් මෙනෙහි කරපු ඒවා හේතු වෙලා ඇලීමක් හට ගන්නවා. තවත් මෙනෙහි කරනකොට මේ ඇලීම නිසා මොකද වෙන්නේ? උපාදානයක් ග්‍රහණය වීමක් සිද්ධ වෙනවා. අපි ඒක මහා නිදාන සූත්‍රයේ තියෙන ආකාරයට විග්‍රහ කරගෙන තියෙනවා. ඉතින් ඒක වෙන්නේ ඔය සිතුවිලි පරම්පරාවේ තියෙන වූ ක්‍රියාකාරීත්වය අනුව. දැන් මොකද වෙන්නේ? ටික දවසක් ගිහිල්ලා ඔන්න වෙන කෙනෙක් කෙරෙහි සතුට උපදින්න පටන් ගන්නවා. මේ ආදරය කරපු කෙනාට වෙනත් කෙනෙක් කෙරෙහි සතුටක් උපදින්න පටන් ගන්නවා. මේ සතුටත් එක්ක මොකද වෙන්නේ? තව තවත් ඒ සතුට ප්‍රබල වෙනකොට නැවත ඒ සතුට ඇති වෙනකොට මොකද වෙන්නේ? එන්ඩෙන්ඩ ඒ කියන්නේ මේ වෙනත් කෙනෙක් කෙරෙහි එයා කෙරෙහි සිතුවිලි හට ගන්න පටන් ගන්නවා. හරිද? එයා කෙරෙහි සිතුවිලි හට ගන්න පටන් ගන්නවා. දැන් ඒක ඊටාම ප්‍රබල තත්යකට පත් වෙනවා නම් අර කලින් ආපු සිතුවිලි වලට එන්න ඉඩ නැහැ. මේ මෙතන ළඟ මේ අලුත් කෙනා කෙරෙහි කැමැත්තෙන් මෙනෙහි කිරීමක් කරනවා. එතකොට කලින් ආපු සිතුවිලි දැන් එන්නේ නැහැ. මේක අපි හොඳට අත්දකින්න ඕන. ඒක කල්පනා කරලා බලන්න ඕනම දෙයක්. දැන් මේ ආදරයක් විතරක් නෙවෙයි මොන හරි භාණ්ඩයක් කෙරෙහි තියෙන කැමැත්තක් ගැන වුණත් එහෙමයි. ඕනම දෙයක් ගැන මෙනෙහි කරන ආසන්න කාලයේදී ඒක ගැන වැඩිපුර මතක් වීමක් සිද්ධ වෙනවා. ඒක අපි දන්නවා. දැන් ගෙයක් හදන්න ඕන කියලා මේ දිනවල මෙනෙහි කරා නම් එහෙම ඒ ගේ හදන්න ඕන එක ගැනම සිතුවිලි පහළ වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට ඒ වගේ අපිට පුළුවන් වෙන්න ඕනේ ජීවිතයේ ඇති කරගන්න ඕන මානසිකත්වය ඊටාම නිවැරදිව ඇති කර ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කරගන්න ඕන. ඔය වගේ ඒ මොකක්ද ඒ කියන්නේ? එතකොට මේ ළඟ වැඩිපුර යමක් මෙනෙහි කරොත් ඒක මෙතෙන්ට ඒක මේ වර්තමානයට එනවා කියන එක. එතකොට අතීතයේදී තිබුණු දේවල් වලට එන්න බැරුව හිර වෙන ගතියක් තියෙනවා. ඒක තේරෙනවනේ. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කෙනෙකුට තදින් ආදරය කරා ඊට පස්සේ වෙන කෙනෙක් කෙරෙහි කැමැත්තක් ඇති වෙලා ආදරයක් ඇති වුණා. එතකොට මොකද උනේ? ඔන්න මේ දැන් එන්න පටන් ගන්න මේ ළඟින් ආපු කොටස. එහෙනම් අපි මොකද කරන්නේ? මරණය ගැන ළඟ මෙනෙහි කරලා තියෙනවා. බුද්ධානුස්සතිය ගැන මෙනෙහි කරලා තියෙනවා. අසුභය ගැන මෙනෙහි කරලා තියෙනවා. මෙත්තානුස්සතිය වඩලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ හතර ආසන්නයේදී වඩලා තියෙන නිසා වඩනවා කියලා කියන්නේ නැවත මෙනෙහි කරලා. එතකොට මොකද වෙන්නේ? ඒ හතර හින්දා අතීතයේ තිබුණ තරහ සිතුවිලි වලට එන්න බැරි වෙනවා. හොඳටම ප්‍රබලව තිබ්බ තරහ ඒවට එන්න බෑ. මොකද මේ ආසන්නයේ දේවල් තමයි ප්‍රබල වෙන්නේ. ඒත් එක්කම නිත්‍ය හැඟීම් වලට එන්න බැරි වෙනවා. ඒ වගේම අලසකම් වලට එන්න බැරි වෙනවා. මොකද මේ ළඟ බුද්ධානුස්සතිය ආදී හින්දා ලොකු වීරයක් මරණ සතිය වැනි දේවල් හින්දා අන්ලස් භාවයක් ඇති වෙන හින්දා එතකොට විශේෂයෙන්ම සුභ හැඟීම් වලට එන්න බැරි වෙනවා. අසුභය ළඟ වඩලා තියෙන හින්දා අන්න බලන්න මේ වෙලාවේ හටගන්න හිතට කිසිම අකුසලයක් එන්න දෙන්නේ නැතුව මේ හතර හින්දා ආරක්ෂා වෙනවා. පින්වත්නි, කාමච්ඡන්දයට එන්න බෑ, ව්‍යාපාදයට එන්න බෑ, තීන මිද්දයට එන්න බෑ, උද්ධච්ච කුක්කුච්ච ඒ කියන්නේ හිතේ ඇති වෙන නොසන්සුන් වීම සිද්ධ වෙන්නේ නැහැ මේ ඒකාග්‍රතාවය වඩලා තියෙන නිසාවෙන්. ඒ වගේම සැකය නැහැ. බුද්ධානුස්සතිය වඩලා තියෙනකොට අපි දන්නවා ඒ සැකය කියන එක උපදින්නේ නැහැ. මොකද බුද්ධානුස්සතිය වැඩිමේදී සහ මේ දේවල් අනිකුත් භාවනාවල් වැඩිමේදී තමන් ලබන්නා වූ අත්දැකීම් නිසා දේශනාවේ තිබුණා නම් මෛත්‍රී භාවනාවේ මෙන්න මේ දේ කරන්න පුළුවන් කියලා ඒක මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා වර්ධනය කරගෙන තමන්ගේ සිත රැක ගන්නකොට මොකද වෙන්නේ? තමන් ගැන තියෙනා වූ ආත්ම විශ්වාසය නැත්තම් ධර්මය ගැන තියෙන විශ්වාසය නිසා මොකද වෙන්නේ? සැකය කියන එක දුරු වෙනවා තමන්ටම තමන්ගේ අත්දැකීම් ලැබෙනකොට. එතකොට නීවරණ ධර්ම වලට එන්න විදිහක් නැතුව යනවා. අන්න ඒකයි කියන්නේ හතර පැත්තකින් සිද්ධ වෙන ආරක්ෂාව සිද්ධ වෙනවා කියලා. එහෙම නැතුව මේ අමනුෂ්‍යයෙන් වෙන ආරක්ෂාව එහෙම නෙවෙයි. චතුරාර්යක භාවනා කියලා කිව්වහම හිත ආරක්ෂා කරන භාවනා. වර්තමාන සිතුවිල්ල වර්තමාන සිතට
අනවශ්‍ය චෛතසිකයන්ගේ බලපෑම් එන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කිව්වම. එතකොට මේ සතර කමඨහනෙන්ම මේ හතර පැත්තකින් ආරක්ෂා කරනවා වගේම එක කමඨහනකින් සතර කමඨහනට අදාළ එකකින් පවා පින්නත්නි මේ සිද්ධියම සිද්ධ වෙනවා. මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති කරගත්තහම බලන්න නොසන්සුන්කම කියන අකුසලයට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැති හින්දා ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව ඒකාග්‍රතාවය කියන ලක්ෂණය තියෙන නිසාවෙන් නොසන්සුන්කම නැති වෙනකොට කිසිම අකුසලයකට එන්න බෑ. නමුත් හැබැයි එතකොට ඒක යට වෙලා තියෙන්නේ අර ප්‍රතිවිරුද්ධ කුසලයෙන් නෙවෙයි වෙනත් කුසලයක් හින්දා නොසන්සුන්කම නැති වෙන හින්දා. ඒකින්ද ඉක්මනට ඒකට ඒකාග්‍රතාවය අඩු වුණොත් අර දේවල් වලට ඉක්මනට පැනලා එන්න පුළුවන්කම තියෙනවා. ඒව නැවත හට ගන්න හැකියාව තියෙනවා. හැබැයි මේ හතරම වර්ධනය කරපු කෙනෙකුට මේ හතරෙන්ම වර්ධනය කරලා එකකින් චේතෝ විමුක්තියක් නැත්නම් එකකින් ඒකාග්‍රතාවයක් ඇති කරගන්නකොට හතරම වර්ධනය කරලා තියෙනවා නම් ලේසියකට පිරෙන්නේ නැහැ. දැන් තව දෙයක් පිළිබඳ අවධානය යොමු කරන්න. දැන් අපි කියවනේ අර එක්කෙනෙකුට ආදරය කරමින් ඉඳලා තව කෙනෙකුට ආදරය කරනකොට අර කලින් එක්කෙනා අමතක වෙලා ගියා කියලා. දැන් අපි හිතමු දැන් ඔය අලුතෙන් ආපු කෙනා යම් කිසි නරක කෙනෙක් කියලා දැනගෙන එයා කෙරෙහි තියෙන ආදරය බිඳුණා කියලා. ඒක පාටම ඒක අයින් වෙලා ගියා. ඒ කියන්නේ හොඳටම තේරුණා මෙයා නරක කෙනෙක් මං රැවටුණා කියලා. එයා ගැන හිතාගෙන හිටිය විදිහ වැරදි කියලා ඔන්න අදහසක් ආවා. එහෙම අදහසක් ආවොත් යම් හේකින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ අපේ පින්වත්නි මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ අන්න බලන්න එහෙම වුණාම හුඟක් වෙලාට මොකද වෙන්නේ? පාරණ එක්කෙනාව ආයෙ මතක් වෙන්න පටන් ගන්නවා. පරණ ඇති වෙච්ච සිතුවිලි වෙනත් දෙයකට ඇලිලා තිබ්බ දේවල් මේක මෙතනින් ඉවත් වෙනකොට අරකට එන්න හේතු සකස් වෙනවා. අන්න ඒකයි වැඩේ කියන්නේ මෛත්‍රිය ආදිය අපි අලුතෙන් වඩලා තියෙනවා. කාලයක් නොවඩා හිටියොත් නැවත අමතක කරලා තිබුණොත් මොකද වෙන්නේ? ආයසරයක් ඒ තැනත්තා පිරිහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පරණ සිතුවිලි ආය තරහ එන්න පටන් ගන්නවා. ඒකද මේක හිත ආරක්ෂා කරගෙන වාසය කර යුතුයි. මෙන්න මේකත් නිෂ්ඵලයි කියලා ප්‍රථම ධානය ආදියත් නිෂ්ඵලයි කියලා වැටහෙනවා. මොකද ඒක නිකන් අර ධර්මයේ සඳහන් වෙන්නේ සත්තු වගේක් ඉන්නවා ගොවිපලකට එන හරක් කියන්නකො. කෙවිතක් අරන් එලවලා දානවා. එලවලා දැම්මට කෙවිත විස කරන්න දෙයක් නැහැ. එලෙව්වා නැවත එන බව දන්නවා. හැබැයි යම් දවසක යාට අදහසක් තියෙන්නට ඕනේ ආය කවදාකවත් නොඑන්නම එලවා දමන්නට ඕනේ කියලා. ආය කවමදාකවත් එන්නේ නැති වෙන්න එලවලා දාන්න ඕනේ කියලා ලොකු අදහසක් තියෙන්නට ඕනේ. ඉතින් එන්න ඒක තමයි අපි ඇති කර ගන්න ඕන වැඩපිළිවෙල. හරිද? ඇති කර ගන්න ඕන වැඩපිළිවෙල ඒ කියන්නේ ආය කවදාකවත් නොඑන්න. එතකොට ඒ අදහස කියලා කියන්නේ මොකක්ද? දැන් මේ යම් කිසි කෙනෙක් හරියට අපේ පින්වත්නි ආත්මීය හැඟීම අයින් කරා නම් සත්පුද්ගල සංඥාව අයින් වුණා නම් සැබෑවටම මේ මෛත්‍රිය වඩන එකෙන් ඇති කරගත්තා වූ ඒ කියන්නේ මෛත්‍රිය නැති වෙනවා කියන එක නෙවෙයි. නමුත් මෛත්‍රිය වර්ධනය කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. අවශ්‍යතාවයක් එන්නේ නැත්තේ වෙනම පුද්ගලයෝ සත්වයෝ කියලා ගන්න දෙයක් නැති වෙන හින්දා. ඒක හැබැයි එතකොට කියයි කෙනෙක් එන ඉතින් අපරාධනේ මෙච්චර කල් මෛත්‍රිය වැඩුවේ කියලා. මෛත්‍රිය වැඩිම අපරාධ. මොකද දැන් වැඩක් නැහැ කියලා තේරෙන. මොකද සත්ව පුද්ගල සංඥාවක් නැතුනට කවරෙකුට මෛත්‍රිය කරන්නද කියන සැබෑ අදහසක් ඇති වෙනකොට. නමුත් හැබැයි එතකොට කෙනෙක් කියයි කියලා මම මේ මතක් කරේ අපරාධනේ මෛත්‍රිය වැඩුවේ කියලා. හැබැයි අපේ පින්වත්නි එක දෙයක් ඉතා පැහැදිලි වෙන්නට ඕනේ. එවැනි මානසිකත්වයක් කොයි වගේද? සත්ත්ව පුද්ගල සංඥාව දුරු කර ගැනීම සඳහා විදර්ශනාවක් වර්ධනය කරලා ඒ විදර්ශනාව ප්‍රකට කර ගැනීම පිළිබඳව වූ මානසිකත්වයක් ඇති කර ගැනීමට මෙන්න මේ මෛත්‍රී භාවනාවෙන් ලැබෙන පන්නරය අවශ්‍යයි. චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න. ඒක නැත්තම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට අර ද්වේෂය නැත්තම් ව්‍යාපාදය යට වෙන්නේ නැහැ. ඔන්න ඕක හොඳට අපේ හිතේ තියාගන්න ඕන දෙයක්.
අපි තේරුම් ගන්න ඕන දෙයක් අපේ පින්වත්නි. අන්න එතන තමයි අපි ඇති කරගත යුතු තැන. ඇති කරගත යුතු තැන තමයි ඔන්න ඔය කියන අවස්ථාව අපේ පැත්තෙන් අපි තේරුම් ගන්න ඕනමයි. තේරුම් අරගෙන කටයුතු කරන්නටම ඕනේ. ඒ කියන්නේ කිසි ආකාරයකින් මෛත්‍රය විතරක් වර්ධනය කිරීමෙන් විදර්ශනාවක් නොමැතිව ස්ථීර සැනසීමකට එන්න බෑ. හැබැයි ස්ථීර සැනසීමකට එන්න විදර්ශනාවක් තුළින් අපිව සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම සඳහා ඕන ශක්තිමත් හිතක් හදාගන්න මෛත්‍රිය ඕනේ. ඊට පස්සේ ඕන වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ක්‍රමවේදය, ඒක තමයි අවශ්‍යතාවය. මේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අපි අනිවාර්ය කොට කළ යුතු නොකළ යුතු දේවල් තේරුම් අරගෙන කරන්නට ඕනමයි කියලා අපි හැමදාම මතක් කරන්නේ ඒකයි. ඒක නිසාවෙන් අපේ පැත්තෙන් අපි මේවා තේරුම් අරගෙන තමන්ට එන කාමච්ඡන්දයක් තියෙනවා නම්, ව්‍යාපාදයක් තියෙනවා නම්, තීන මිද්දයක් මේ වෙනකොට ක්‍රියාත්මකයි නම් තමන්ගේ චිත්ත සංතානයේ ක්‍රියාත්මක හිත නොසන්සුන්. ඒතකොට නොසන්සුන් බව දැනෙනකොට දැනෙන්න ඕනේ. මේක දැනෙන්න ඕනේ. මෙන්න මේ ආසන්නයේ හිත නොසන්සුන් බව මේ පැත්තට නැවත පනින්න. නොසන්සුන් හිතක් හටගන්න හේතු වෙන බොහෝ කාරණාවක් මේ ආසන්න චිත්ත පරම්පරාව තුළ ඇති වෙලා නැති වෙලා ගිහිලා තියෙනවා. ඒකයි මේ වර්තමානයේ මගේ සංසුන් වෙන්නේ නැත්තේ. හරීම ප්‍රබල කාරණාවක් මම මේ කියන්නේ. හරිද? කාමච්ඡන්දයක් ඇවිල්ලා පීඩාකාරී තත්ත්වයක් කෙනෙකුට Tamanට දැනෙන්න ඕනේ. මේ ආසන්න කාලයේදී මම අසුබය ආදිය වඩලා නැහැ. කාමච්ඡන්ද මේ පැත්තට හේතු වෙලා එකතු වෙලා එන විදිහට මගේ චිත්ත පරම්පරාව කිලුටු වෙලා මේ පසුගිය කාලේ ලොකු අපිරිසිදු බවක් තියෙනවා. ඒක නිසා තමයි මේ දැන් මේ වර්තමාන සිත පිරිසිදු වෙන්නේ නැත්තේ. මිශ්‍ර වෙලා තියෙන්නේ අපිරිසිදු දේවල්. අතීතයේ ගත්තාම වැඩිපුර වාර ගානක් මේ ආසන්න අතීතයේදී දැන් අපි හොඳට කුසලයේ වඩපු කෙනෙක්, පිරිසිදු හිතක් තියාගෙන හිටපු කෙනෙක්. හරි. එහෙම කෙනෙකුට මොකද වෙන්නේ? එකපාරටම නොයෙකුත් විෂම වූ සිතුවිලි ඇවිල්ලා තමන්ගේ තිබුණ හැම පැත්තකින්ම තමන්ව පිරිහීගෙන යනවා කියලා. හරිද? සෑම පැතිකඩකින්ම පිරිහීගෙන යනවා කියලා හිතන්න. අන්න එහෙම පිරිහීගෙන යනකොට මොකද විය යුත්තේ? හරිද? ඒ විය යුතු දේ තමයි හොඳින් බලන්න, හොඳින් තේරුම් ගන්න. අනිවාර්යයෙන්ම අපේ පින්වත්නි ජීවිතයේ තමන්ට දැනෙන්න ඕනේ මේ ආසන්නය කාලයේදී මගේ පැත්තෙන් වෙච්ච ඇබැද්දීන් නිසා, නැත්තම් අර මෙනෙහි කළ යුතු දේ මේ දිනවල මෙනෙහි නොකළ නිසා, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කළ නිසා වර්තමාන සිත අපිරිසිදුවම හට ගන්නවා. පීඩා සහිතවම හට ගන්නවා. කාමච්ඡන්දයෙන් යුක්තව හට ගන්නවා. ව්‍යාපාද හට ගන්නවා. තීන මිද්දෙන් යුක්ත වෙනවා. හරිද? මේ වගේ තේරුම් ගන්න ඕනේ. මෙහෙම තේරුම් ගත්තාම අපිට වටහා ගන්න පුළුවන් මේ තියෙන தত্ত্বය ගැන. එතකොට වර්තමානයේ මම ඉන්න ස්වභාවය මේකයි කියලා හොඳින් වටහා ගන්න පුළුවන්. එතකොට මොකද කරන්න ඕනේ කියන එකත් දැන් තේරුම් ගන්න පුළුවන්. ඔව්. මට වැඩිපුර කාමච්ඡන්ද ඇතිවන්නේ නම් මා කල යුතුව තියෙන්නේ ඉක්මනින් අසුබ වැනි භාවනාවක් වර්ධනය කරලා ඒක මේ පැත්තට එන විදිහට නැවත හදන්න ඕනේ. එතකොට දැන් මේ හතර මේ විදිහට තරහා එනවනම් මේ විදිහට හදන්න ඕනේ. මේකෙදී අපි දැනගන්න ඕන වටිනම දෙයක් තියෙනවා. මම හැමදාම කියන මේ හතර මේ විදිහට සකස් කරලා මේ වර්තමානයේ එන වැරදි සිතුවිල්ල නවත්ත ගන්න ඕනේ කියන අදහස. කොහෙන්ද මම, ඒ කියන්නේ කවුද මට මේ අදහස දෙන්නේ අදාළ වෙලාවේදී? හරිද? සිත ආරක්ෂා කරගන්න ඕනේ කියන ඔය කියන වැඩපිළිවෙල පිළිබඳව කවුද මට
කියන්නේ අදාළ වෙලාවේදී ඒක කිය යුත්තේ ඒකට අදාළ මගේ සිතෙන්ම එන අනක්. දැන් මෛත්‍රිය වැඩිය යුතු කාලයයි. දැන් අසුභය වැඩිය යුතු කාලයයි. දැන් බුද්ධානුස්සතිය වඩන්න ඕනේ. එහෙම කරලා ආයසරයක් හිත මෙතෙන්ට ගන්න කියලා. මේ ඒකාග්‍රතාවයක් සහිත හිත රැක ගැනීම සඳහා ඒ කාලෙට කළ යුතු දේ පිළිබඳව මට නියම අදහස් මගේ තුලින් ඇති වෙන්න ඕනේ. හරිද? මට නියම අදහස් මගේ තුලින් ඇති වෙන්න ඕනේ. අන්න ඒ අදහස ඇති වෙනවාද කියලා අපි විමසා බලන්නට ඕනේ. හරිද? එහෙම අදහසක් ඇති වෙනවද කියලා. ඉතින් ඒක එන්නේ නැත්තම් ඒක එන විදිහට හදා ගන්න ඕනේ. හරි? ඒක ඒ ෂණයෙම ඇති වෙන්න ඕනේ. මේක ප්‍රායෝගිකද කියලා බලන්න ඕනේ. මේක එක්තරා මානසිකාරයක් හදාගත්ත යුතුව තියෙන තත්ත්වයක් අපේ පින්වත්නි. මේ පිළිබඳව අපි මේක තමයි වැදගත්ම දේ. මේකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මොකක් පිළිබඳව යෝනිසෝ මනසිකාරයද? චිත්ත විසුද්ධිය පිළිබඳව යෝනිසෝ මනසිකාරය. සියුම් කාම අරමුණකට යන්න දෙන්නේ නැතුව සිත රැක ගැනීම සඳහා වූ යෝනිසෝ මනසිකාරය මේක හදන්න ඕන දෙයක්. මේක හැදුවේ නැත්තම් අපිට අදාළ වෙලාවේදී සතුරා ඉන්න වෙලාවේදී කොයි වෙලාවකවත් ඒ සතුරා හඳුනාගත්තේ නැත්තම් සතුරා පළවා හරින්නට බෑ. සතුරා හඳුනාගත්තේ නැත්තම් පළවා හරින්නට බෑ. එතකොට හඳුනා නොගත්තොත් ලොකු හානියක් කරනවා. අන්න ඒ වගේ අපිට හොඳට වැටහෙන්නට ඕනමයි මේ ජීවිතය අරගෙන යනකොට අපේ පින්වත්නි ඒ ඇතිවන්නා වූ සතුරු බලවේගයක් තිබේද මේ හිතෙන් අන්න ඒක නවත්තන්න කියලා ඒ මොහොතේම ඇතිවෙන්නා වූ යම් කිසි සිතුවිල්ලක් ඕන වෙනවා. ඒක මගේ හිතේම උපදින්න ඕනේ. අන්න ඒක උපද්දවා ගත්තේ නැත්නම් අපිට මේ ක්‍රියාත්මක භාවයට යන්න බෑ. චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමේ ක්‍රියාත්මක භාවයට යන්නට නම් අපේ හිත චිත්ත ඒකාග්‍රතාවයක් දක්වා අදින හිතක් වෙන්න ඕනේ. ඒ වගේම ඒකට අදාළ සිතුවිලි ඇති වෙන්න ඕනේ. දැන් මේක කරන්න කියලා. අන්න එතන හදාගන්නේ නැති හින්දා අපි හුඟක් වෙලාවට අකුසලයේ හමුවේ ඔහේ ඉන්නවා. එන්න ඒ මානසිකාරය හදාගන්න ආකාරය පිළිබඳව අපිට පුළුවන්කමක් තියෙනවා සාකච්ඡා කරන්නට. මේ මානසිකාරය හදාගන්න ආකාරය පිළිබඳව අපිට හැකියාවක් තියෙනවා සාකච්ඡා කරන්නට. ඒක තමයි අපේ පැත්තෙන් අපි සිදු කරගත යුතු කාරණාව. සිදු කරගත යුතු කාරණාව වන්නේ ඒකයි. ඒ ගැන අපි දැඩි අවධානයක් යොමු කරගත යුතු වෙනවා. මේ හැම දෙයක් ගැනම අපේ පැත්තෙන් අපේ අවධානය යොමු කරලා සිත රැක ගන්නට ඕනේ අපේ පින්වත්නි. එහෙම හිත රැක ගැනීමෙන් අපිට පුළුවන්කම තියෙවි මේ ජීවිතය ආරක්ෂා කරගන්න වගේම සසර ජීවිතයේ සුවපත් භාවය ඇති කරගන්න ඒ වගේම හිත හොඳින් රැකගෙන උතුම් විදර්ශනාවන් වලට ඒ හිත යොමු කරලා ඒත් එක්කම ඇතිවෙන උතුම් తত্ত্বය තමන්ගේ තුලින් අත්දැකලා ලෝකය අත්දැකලා උතුම් නිවනින් සැනසෙන්නට හැකියාවක් ලැබෙවි. ඒ සඳහා ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.